ඊළඟට අපිට කතා කරන් තියෙනවා මූලාංක දෝෂය. ඊළඟ මාතෘකාව මූලාංක දෝෂය. මූලාංක දෝෂය. මූලාංක දෝෂය කියලා කියන්නේ ඉද්දයි කිනහිරයි ගෑවිලා තියෙද්දි ස්පර්ශ වෙලා තියෙද්දි හරිද? ඔය මම දැන් දැම්මේ රූපයක් ගෲප් එකට. ඒ වගේ ඒකේ බිඳුව බලන්න හොඳට අර බිඳුව රේඛාව රේඛීය පරිමාණය අර තිරස් රේඛාවත් එක්ක හරියටම සම්පාත වෙලා තියෙනවා. එහෙමනම් මූලාංක දෝෂයක් නැහැ. මූලාංක දෝෂයක් නැහැ. හරිනේ? කියන්න. ඉද්දහා කිනහිරේ ස්පර්ශ වන අවස්ථාවේදී වට පරිමාණ බිඳුව හා රේඛීය පරිමාණ බිඳුව වට පරිමාණ බිඳුව හා රේඛීය පරිමාණ බිඳුව සමපාත වන්නේ නම් සමපාත නොවීමෙන් සමපාත නොවීමෙන් සම්පාත වන්නේ නම් නෙවෙයි සම්පාත නොවීමෙන් හටගන්නා දෝෂය සම්පාත නොවීමෙන් හටගන්නා දෝෂය මූලාංක දෝෂය නම් වේ. මූලාංක දෝෂය නම් වේ. මූල ධන හෝරින ඕනෑම මූලාංක දෝෂයක් පහත සමීකරණයෙන් ලබාගත හැකිය. ධන හෝරින ඕනෑම මූලාංක දෝෂයක් පහත සමීකරණයෙන් ලබාගත හැකිය. ධන වුණත් ඍණ වුණත් ඕනෑම මූලාංක දෝෂයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේම. හොඳට මතක තියාගන්න මූලාංක දෝෂය සමානයි. මූලාංක දෝෂය සමානයි. මේක මතක තියාගන්න ගොඩක් වැදගත්. උඩාම මිනුම වාරයක් බිංදුව අතර කොටස් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි මෙයාගේ බිංදුවයි අතර තියෙන කොටස් ගන්න. බිංදුව අතර කොටස් ගන්න. බිංදුව අතර කොටස් ගන්න. බිංදුව අතර කොටස් ගණන. මූලාංක දෝෂය සමානයි උඩා මිනුම් වාරයක් බිංදුව අතර කොටස් ගණන. බිංදුව අතර කොටස් ගණන. යන්න මෙහෙම මූලාංක දෝෂ ආකාර දෙකකට පවතී. මූලාංක දෝෂ ආකාර දෙකකට පවතී. පළවෙනි එක තමයි ධන මූලාංක දෝෂය. ධන මූලාංක දෝෂය. ධන මූලාංක දෝෂය. ධන මූලාංක දෝෂය කියන්නේ මෙන්න මේ වගේ. රූපේ පෙන්වලා තියෙන විදිහට මේ රූපේ පෙන්වලා තියෙන විදිහට මේ ඉද්දයි කිනිහිරයි ස්පර්ශ වෙලා තියෙදි තමයි මෙහෙම දීලා තියෙන්නේ. එහෙම වෙලාවෙදි වට පරිමාණ බිඳුව රේඛීය පරිමාණයට පල්ලෙහායින් පිටනවා.
මේ බිඳුව තියන්නේ රේඛීය පල්ලෙහා පරිමාණයට පල්ලෙහැයි. එහෙම තියෙනවා නම් අපි යාට කියනවා ධන මූලාංක දෝෂයක් තියෙනවා කියලා. කියන්න. ඉස්කුරුප්පු ආමානයේ ඉදහා කිනිරේ ස්පර්ශ වන විට වට පරිමාණ බිඳුව රේඛීය පරිමාණයේ මධ්‍ය රේඛාවට වට පරිමාණ බිඳුව රේඛීය පරිමාණයේ මධ්‍ය රේඛාවට පහලින් පිහිටයි නම් එවිට ධන මූලාංක දෝෂයක් ඇතැයි කියනු ලැබේ. තොර මෙන්න මේක ඇඳ ගන්න ඕනි. ඔතන ධන මූලාංක දෝෂයට ඇඳ ගන්න ඉඩ තියලා මේකේ පාඨාංකය ඕකේ ලියා ගන්න පස්සේ ඉඩ තියාගමු ඇඳ ගන්න. මේක බලන්න මෙයාගේ කුඩා මිනුම ධන වුණත් මොනවා වුණත් මං කිව්වා sorry මූලාංක දෝෂය සමානයි. මේකේ මූලාංක දෝෂයේ අගය මූලාංක දෝෂය හෙව්වොත් මූලාංක දෝෂය ධන මූලාංක දෝෂය සමානයි. කුඩා මිනුම 0.01 මිලිමීටර්. ඒක ගණු කිරීම 0.4 කොටස් ගන්න. නැත්නම් මේ සම්පාත වෙලා තියෙන කොටස් ගන්න. බලන්න 0.4 කොටස් ගන්න කියන්නේ මෙතන බිඳුවයි මෙතන බිඳුවයි තියෙන කොටස් ගන්න 1යි 2යි. කොටස් ගන්න 2යි. එතකොට මේක එනවා 0.02 මිලිමීටර් කියලා මූලාංක දෝෂය. හරිනේ. මෙතන ඔය ඉඩස් ගත්තට පස්සේ කොටස් දෙකක් තියෙනවා. එතන 0.4 කොටස් ගන්න දෙකක් තියෙනවා. ඒ නිසා මූලාංක දෝෂය ධන වුණත් ඍණ වුණත් මේකෙන් ලස්සනට හදන්න පුළුවන් 0.4 කොටස් ගන්න හොයලා 0.01 ගුණ කරාම මූලාංක දෝෂය එනවා. අද වෙලා යන නිසා මම මේක අඳින්න ඔයාලට පස්සේ ඉඩ දෙන්නම්. මේක පස්සේ ගෙදරදී අඳ ගන්න ලස්සනට. ඊට පස්සේ ධන මූලාංක දෝෂය සඳහා චෝදනය. ධන මූලාංක දෝෂය සඳහා චෝදනය. ධන මූලාංක දෝෂයට කරන්න පුළුවන් චෝදනය තමයි මොකද්ද? සියලු පාඨාංක වලින් සත්‍ය පාඨාංකය ගන්නකොට මේ මූලාංක දෝෂය අඩු කරන්න ඕනේ. හරිද? කියන්න. සියලු පාඨාංක වලින් ධන මූලාංක දෝෂය අඩු කිරීමෙන් නිවැරදි පාඨාංකය ලැබේ. සියලු පාඨාංක වලින් ධන මූලාංක දෝෂය අඩු කිරීමෙන් නිවැරදි පාඨාංකය ලැබේ. එතකොට ධන මූලාංක දෝෂයක් කියලා දැනගන්නේ කොහොමද? මධ්‍ය පරිමාණයට
වටා යටින් තියෙනවා නම් බිඳුව ඒක ධන මූලාංක දෝෂයක්. එහෙනම් අපි කුඩා මිනුමයි මේ බිඳුව අතර කොටස් ගානේ අදාළ එක්කන හොයාගෙන නිවැරදි එක්කන ගන්නකොට එයා අඩු කරලා තමයි අපි ගන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. ඊට පස්සේ ලියාගෙන ඍණ මූලාංක දෝෂය. ඍණ මූලාංක දෝෂය. අනික එයා දැනගන්න හේතුව තමයි මේ බිඳුව අර ලකුණු පේන්නේවත් නැහැ. බිඳුව ලකුණු පේන්න. මේකේ නම් බිඳුව ලකුණු හරි ඊට පොඩ්ඩක් පේනවනේ. අරකේ බිඳුව පේන්නේවත් නැහැ. ඍණ මූලාංක දෝෂයේදී. අනික අදාළ වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන උඩ. වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන උඩ. මධ්‍ය පරිමාණයට. ඒකෙන් තමයි ඍණ මූලාංක දෝෂයක් හඳුනගන්නේ. කියන්නේ ඉදහා කිනිරය එකිනෙක ස්පර්ශ වන විට ඉදහා කිනිරය එකිනෙක ස්පර්ශ වන විට ඉදහා කිනිරය එකිනෙක ස්පර්ශ වන විට ඉදහා කිනිරය ස්පර්ශ වන විට ඉදහා කිනිරය ස්පර්ශ වන විට වට පරිමාණ බිඳුව රේඛීය පරිමාණයට ඉහළින් පවතී නම් රේඛීය පරිමාණයට ඉහළින් පවතී නම් එවිට ඍණ මූලාංක දෝෂයක් පවතී. එවිට ඍණ මූලාංක දෝෂයක් පවතී. ඒකෙදිත් මේක ඇඳ ගන්න ඉඩ තියාගන්න. මෙයාගේදි ඍණ මූලාංක දෝෂය එනවා කුඩා මිනුම් 0.01යි ගුණ කිරීම බිඳුව අතර කොටස් ගන්න 1යි එක් කොටසයි එතකොට 0.01 මිලිමීටර්. නැත්තම් ඕක කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා ඍණ මූලාංක දෝෂය හොයන විදිහ. කුඩා මිනුම් වාරයක් මුළු වට පරිමාණ කොටස් ගානෙන් මේක තව සූත්‍රයක්. ඍණ මූලාංක දෝෂය හොයන්න පුළුවන්. කුඩා මිනුම වාරයක් මුළු වට පරිමාණ කොටස් ගණන අඩු කරනවා සමපාත වට පරිමාණ කොටස් ගාන. කුඩා මිනුම කියන්නේ 0.01 මිලිමීටර්. මුළු වට පරිමාණ කියන්නේ මේ බලන්න 0 5 10 ඇවිල්ලා 45 තියෙනවා. 45 කියන්නේ ඔක්කොම කොටස් 46 47 48 49 50ක් තියෙනවා. ඔක්කොම කොටස් 50ක් තියෙනවා. 50න් සම්පාත වෙලා තියෙන්නේ 49යි. ඒතකොට ඒත් එන්නේ කොච්චරද? මෙතන ගුණ කිරීම 1යි කියලා එනවා. 0.1 මිලිමීටර්. 0.1 මිලිමීටර් කියලා හොයාගන්න පුළුවන්. 0.1 මිලිමීටර් කියලා හොයාගන්න පුළුවන්. මේක එකක්. ධන මූලාංක දෝෂයට තව සූත්‍රයක් එතන ඕන ලියා ගන්න පුළුවන් මොකද්ද? කුඩා මිනුම් වාරයක් සමපාත වට පරිමාණ කොටස් ගන්න. කෙලින්ම සම්පාත වට පරිමාණ කොටස් ගානෙන් ගුණ කරාට පස්සේ හරියනවා. දැන් ඔයාලට ගොඩක් අයට විභාගෙදී හදිස්සියට ධන ඍණ කියන එක නා පැටලිලා මෙයාගෙන් අඩු කරලා ගන්නවද මේ ඒ ගානමද ගන්නවද කියලා පැටලෙන නිසා තමයි මම කෙටි ක්‍රමයක් කියලා දුන්නේ. මොකද්ද? ඕනෑම මූලාංක දෝෂයක් ගන්න පුළුවන් බිඳුව අතර කොටස් ගන්න කුඩා මිනුමෙන් ගුණ කරලා. නැත්නම් ඇත්තටම සූත්‍රය මේක. කෙටියෙන් අපට ලස්සනට අර සූත්‍රයෙන් ගන්න පුළුවන්. අවිෂ්කා තේරුණාද? chat එකට දාන්න. හරි ඕක දාගන්න ඉඳ තියන්න. කිත්මිනි හරිනේ තේරුණා නේද? සඳ කැලුම් හරි. ඕකත් ඔතන ඉඳ තියාගන්න දාන්න. හරිද?
ඊට පස්සේ ලබාගත හැකි මිනුම් මයික්‍රෝමීටර් ස්ක්‍රූ මානය භාවිතා කරලා ගොඩක් වෙලාවට ගන්න මිනුම් කීපයක් තියෙනවා. එකක් කුඩා ගෝලයක විස්කම්භය. කුඩා ගෝලයක විස්කම්භය. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් ලබාගත හැකි මිනුම්. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් ලබාගත හැකි මිනුම්. එක කුඩා ගෝලයක විස්කම්භය. කුඩා ගෝලයක විස්කම්භය. සිහින් කම්බියක විස්කම්භය. සිහින් කම්බියක විස්කම්භය. දෙවෙනි එක සිහින් කම්බියක විස්කම්භය. තුන්වෙනි එක තුනී තහඩුවක ඝනකම. තුනී තහඩුවක ඝනකම. තුනී තහඩුවක ඝනකම. ඒවා තමයි ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොටස තියෙනවා. පේනවා ඇතිනේ. මේකෙදි අරන් තියෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරලා සිහින් කම්බියක වාහනේ ගෝලයක හෝ විදුරු ගෝලයක විස්කම්භය වැනීම, අන්වීක්ෂ කඩාවක් ඝනකම් වැනීම, ඡායා පිටපත් කඩදාසියක ඝනකම් තේරීම. මේවා කරන් තමයි මේ යන්නේ. මේවත් භාවිත විදියට යොදා ගන්න පුළුවන්. මේකෙදි මයික්‍රෝ ස්ක්‍රූ ප්‍රමාණයක් තියෙනවා, සිහින් කම්බි තියෙනවා, වාහනේ ගෝලයක් තියෙනවා, ඊට පස්සේ අන්වීක්ෂ කඩාවක් තියෙනවා, ඡායා රූප පිටපත් කීපයක් තියෙනවා. ස්ක්‍රූ ප්‍රමාණයේ අන්තරාල x ලු වෘත්තාකාර පරිමාණ කොටස් ගන්න එන්නම් කුඩා මිනුම ගන්න පුළුවන් x බෙදීම n වලින්. මේක තේරෙනවනේ. ඊට පස්සේ මේකෙදි කරන ක්‍රමයේ තියෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයේ කුඩා මිනුම ලබා ගන්න 1000 කිනේරි ස්පර්ශ වන පරිදි දිදාල හිසෙන් පමණක් කල්ලා කරකවන්න. අපි ඒව කතා කරා. හරිද? 1000 කිනේරි සමග ස්පර්ශ වූ විට 1000 කිනේරි යම් වස්තුවක් ස්පර්ශ වූ ටික ටික එක එක තැන් වල එක එක ශබ්ද ටික ටික ශබ්දයක් නිකුත් කරමින් දිදාල හිද නිදහසේ කැරකෙවේ. එතකොට අපි නවත්තනවා නේ. දිදාල හිස කරගෙන නවත්තනවා. මූලාංක වර්ධයක් පෙන්눔 කරන්නේ නම් එම වර්ධ සටහන් කරගන්න. ධන හෝදින අපි ඒක කතා කරා. ඊට පස්සේ කම්බිය විස්කම්බය මැනීමේදී කම්බිය 1000 කිනීරය අතර රැඳෙන පරිදි දිදාල හිස කරකවා විස්කම්බයේ අගය ලබා ගන්න. කම්බිය එහි අක්ෂය වටා අංශක 90කින් කරකවා පාඨාංක ලබා ගන්න. ඒ කියන්නේ ලම්බක ස්ථාන දෙකකින් අපි එදා කිව්වා. ලම්බක ස්ථාන දෙකකින් සාමාන්‍යයෙන් ගන්නවා. මොකද කරන්නේ? දැන් කම්බිය ගත්තොත් මෙහෙම කම්බියේ හරස් කරපෙනු මොහොමනම් ඉස්සෙල්ලා ඉද්දයි කිනිහිරයයි මෙතන කිනිහිරේ තියලා මෙතන ඉද්ද තද කරලා ඉස්සෙල්ලා මෙහෙම පාඨාංකයක් ගන්නවා D1 කියලා. ඊට පස්සේ මේ කම්බිය අංශක 90ක් කරකනවා. අංශක 90ක් කරගුවම මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක මෙතනට යනවා. මේ පොයින්ට් එක මෙතනට එනවා. එතකොට ඊළඟට අංශක 90ක් කරගුවට පස්සේ මෙතනින් එනවා. ඉස්සෙල්ලා එතකොට එනවා මෙතනින් මේ පොයින්ට් එක. දැන් AB තමයි ඉස්සෙල්ලා මේ CD නම් D මෙතනට යනවා අංශක 90ක් කරගුවම මෙතනට C එනවා. මෙතන දැන් A යනවා. මෙතන B තියෙනවා. දැන් ඉද්ද කිනිහිරේ මෙතන ඉද්ද මෙතන. එතනිමුත් පාඨාංකයක් ගන්නවා D2 කියලා. ඇයි එහෙම ලම්බක ස්ථාන දෙකකින් ගන්නෙ? වඩා නිර්වාද්‍ය පාඨාංකයක් ගන්න. ඊට පස්සේ මේ දෙන්න අරගෙන D1 දන D2 අරගෙන දෙකෙන් බෙදලා අදාළ මධ්‍ය පරිමාණය ගන්නවා. හරිද? කම්බියේ ඒ වගේම ස්ථාන කීයකින් ගන්නවා? 3කින් ගන්නවා. මෙතනින් ඔන්න එක ස්ථානයක් ගන්නවා මධ්‍යයන්ය අරගෙන DX කියලා ගමු. ඒ වගේ කම්බිය දැන් 3කින් ගන්නවා. මෙහෙම කම්බිය ගත්තොත් මැදෙන් මේ උඩ කෙළවරෙන් මැදෙන් මෙතනින් ස්ථාන 3කින් මෙතනදී ලම්බක ස්ථාන දෙකකින් මේ වගේ ස්ථාන දෙකකින් මේ විදිහට අරගෙන මෙතන ගන්නවා. මේ ස්ථානෙත් එහෙම ගන්නවා. මේ ස්ථානෙත් එහෙම ගන්නවා. දැන් ස්ථාන 3කින් අරගෙන තියෙන්නේ. මෙතන ආපු එකනා DX කියලා හිතමු. මේක DY කියලා හිතමු. මෙතන මධ්‍යයන්නේ DZ කියලා ආවා. හිතමු. ඊට පස්සේ මේ තුන් දෙනාගෙත් මධ්‍යයන්නේ ගන්නවා. DX ධන, DY ධන, DZ බෙදීම 3. එහෙම ගැනීමෙන් අපිට මොනවා කරගන්න පුළුවන්ද? හොඳ නිර්වාද්‍ය පාඨාංකයක් ලබා ගන්න පුළුවන් දෝෂයේ අඩු. හරිද? තේරෙනවනේ අපි ඒව කතා කරා. දැන් තේරෙනවද? උෂාන් තේරෙනවද කියපු දේ? chat එකට දාන්න. මේ කියපු කතාව තේරෙනවද කියන්නේ?
හරි. එතකොට මේක හරි මේ පොයින්ට් එක හරි. ඊට පස්සේ ගෝලය ඔය කම්බියක විස්කම්බේ මයින් විදිය. කම්බියක විස්කම්බේ මයින්කොට ඒ විදිහට පාඨාංක අපි එක ස්ථානයකින් පාඨාංක දෙක ගානේ ස්ථාන තුනකින් අරගෙන ඒ ඔක්කොගෙම පාඨාංකේ ගන්න එක තමයි කරන්නේ. මෙහෙම කරන්නේ නදීෂ්. ඔන්න කම්බිය තියෙනවා. ඔන්න කම්බිය තියෙනවා. කම්බියේ මෙතන ගන්නවා. මේ ස්ථානය ගන්නවා. මේ ස්ථානය ගන්නවා. මේ ස්ථානය. ස්ථාන තුනෙන්ම ගන්න ඕනේ. මේ ස්ථානය ගත්තොත් මේ ස්ථානේ මම බාහිරයට පේන පැත්තකින් බැලුවට පස්සේ මෙහෙම මට පේනවා. ඒක ගත්තට පස්සේ මම ඉස්සෙල්ලා මෙතන ඉද්ද කිනිහිරේ මෙහෙම තියලා ඉද්ද මෙහෙම තියලා මේ පැත්තට විස්කම්බේ මෙන ගන්නවා. මේක ස්ථානයක් කරගෙන. ඒක D1 කියලා ගන්නවා. හරිද? AB. මෙතන තියෙනවා C, මෙතන D තියෙනවා. ඊට පස්සේ මෙයාව අංශක 90කින් කරකවලා අංශක 90කින් කරකුවාට පස්සේ C මෙතනට එනවා, D මෙතනට එනවා. අංශක 90කින් කරකුවාට පස්සේ මෙතන D ලක්ෂ එනවා, මෙතන C ලක්ෂ එනවා, මෙතන A තියෙනවා, මෙතන B තියෙනවා. ඊට පස්සේ ඉද්ද කිනිහිරේ මෙතන ඉද්ද මෙතන. එතනින් පාඨාංකය ගන්නවා D2 කියලා. ඊට පස්සේ මේ දෙන්නගේ මධ්‍යයන්ය ගන්නවා. D1 ධන D2 බෙදීම 2යි. එතකොට එයාගේ මධ්‍යයන්යයක් ගත්තා. ඒක මම dx කියලා ගත්තා. එතකොට මෙතන ආවා dx කියලා එක්කෙනෙක්. ඒ විදිහටම ආයි මෙතනත් ඒ විදිහටම ලම්බක ස්ථාන දෙකකින් අරගෙන එයාලගේ මධ්‍යයන්ය ගන්න. ඒක dy කියලා ගත්තා. ආයි මේ ස්ථානෙත් ලම්බක ස්ථාන දෙකකින් ගන්න එයාගේ dz කියලා ගත්තා. එතකොට ස්ථාන තුනකින් අරගෙන හැමතැනම කවර් වෙලා ඊට පස්සේ ඒ ස්ථාන තුනෙත් ආපු වගයන් වල තුනෙන් බෙදලා මධ්‍යයන්ය ගත්තම සාධාරණ කෙනෙක් වෙනවා. නදීෂ් තේරුණාද? එහෙනම් අපි මොකද්ද කියන්නේ? කම්බියේ ස්ථාන තුනකින් එක් ස්ථානයකදී ලම්බක ස්ථාන දෙකකදී පාඨාංකයක් අරගෙන ඒ සියල්ලම ලම්බ මේ මධ්‍යන්නේ පාඨාංකය ගන්නවා. කම්බියක විස්කම්බේ මයින් එහෙම. ඊට පස්සේ වගුවක් දීලා ඇති අපි ඒක බලමු. ඊට පස්සේ ගෝලයක් අරගෙන ගෝලය ඉදහා කිනිහිරය අතර තියලා දැන් ගෝලය ඉදහා කිනිහිරය අතර මෙහෙම තියලා ගෝලයේ එකිනෙක ලම්බක විස්කම්බ තුනක්. ඒ කියන්නේ ගෝලය අරගෙන පෙරලලා ගෝලයේ අංශක 90කින් කරවලා එකක් ගන්නවා. තව අංශක 90කින් කරවලා තව එකක් ගන්නවා. ඒ වගේ ලම්බක ස්ථාන තුනකින් අරගෙන ඒ තුන් දෙනාගේ මධ්‍යයන්ය ගන්නවා. ගෝලයක් ගත්තා නම් එයාගේ ලම්බක ස්ථාන කීයකින් ගන්නවා? ලම්බක තුන ස්ථාන තුනකින් අරගෙන ඒ වගේ මධ්‍යයන්ය ගන්නවා. ඊට පස්සේ අන්වීක්ෂ කතාවක් අරගෙන අන්වීක්ෂ කතාවක් ඔය වගේ අරගෙන එයා ඝනකම් වයින්න පුළුවන්. ඒකෙත් ස්ථාන තුනකදී ඝනකම අරගන්න. ඝනකම ස්ථාන තුනකදී මෙතනින් ඝනකම ගන්නවා, මෙතන ඝනකම ගන්නවා, මෙතන ඝනකම ගන්නවා. ඊට පස්සේ මේ ඝනකම් වල මධ්‍යයන්ය තුනෙන් බෙදලා මධ්‍යයන්ය ගන්නවා. ඒ අන්වීක්ෂ කතාවක. ඡායා පිටපත් කඩදාසි කියන්නේ කඩදාසි කීපයක් අරගෙන කඩදාසි කබිලි නිකන් පොළ කියලා හිතන්නකෝ. කඩදාසි 20ක් විතර අරගෙන මොකද කරන්නේ? ඒ 20 ස්ථාන තුනකින් විතර ගන්නවා පාඨාංක. ස්ථාන තුනකදී 20 එකට තියලා ස්ථාන තුනකදී පාඨාංක අරගෙන ඝනකම් ගන්නවා. ඒතොර එන්නේ කඩදාසි 20ක ඝනකම. ඊට පස්සේ ඒක 20ෙන් බෙදලා එක් කඩදාසියක ඝනකම ගන්න පුළුවන්. ඇයි මේ කඩදාසි එකක් ගන්න තු 20ක් ගත්තේ? අපිට එක කඩදාසියක් ගත්තා නම් මයින්න බෑ. මයින්න පුළුවන් මිනුමක් ලබා ගන්න බෑ. එක කඩදාසියක් ගත්තා නම් මයින්න බැරි මිනුමක් තමයි එන්නේ. කියව ගන්න බැරි මිනුමක්. ඒක නිසා මැනිය හැකි මිනුමක් ලබා ගැනීම තමයි කඩදාසි 20ක් යොදාගන්නේ. ඒවා ප්‍රශ්න වල ඇහුවොත් මැනිය හැකි මිනුමක් ලබා ගැනීමට කියලා අපි කියනවා. හරිද? ඒ කොටස් ටික තමයි මෙතනදී සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න වගුව කම්බිය ස්ථාන තුනකදී අරගෙන ඒ වගේ මධ්‍යයන්ය අරගෙන මධ්‍යයන්‍ය විස්කම්බේ ගන්න විදිය. ලම්බක ස්ථාන දෙකකදී ගන්නවා, මෙයාගේ මෙතන ගන්නවා, මෙයාගේ මෙතන ගන්නවා. ඊට පස්සේ ඒවා මධ්‍යයන්‍ය විස්කම්බේ ගන්නවා එහෙම. ගෝලයේ ස්ථාන තුනකදී අරගෙන එයා තුنين බෙදලා මධ්‍යයන්ය ගන්නවා. අන්වීක්ෂ කදාක ස්ථාන තුනක අරගෙන එයාලගේ මධ්‍යයන්ය ගන්නවා. කැබලි 20ක් ඝනකම ස්ථාන තුනකදී අරගෙන කැබලි 20 මධ්‍යයන්ය ඝනකම හොයා ගන්නවා. එක් කඩදාසියක හොයන්න මේක 20ෙන් බෙදලා ගන්නවා. මෙතන හිතන්නකෝ ආවා කියලා මේක 10යි, මේක 12යි, මේක 12යි කියලා. එතකොට මේ තුන් දෙනාගේ එකතු ගන්නවා මධ්‍යයන්ය ගන්නේ 10 ධන 12 ධන 12. ඒක බෙදනවා 3ෙන්. එතකොට එනවා 24යි 34යි 34 3ෙන් බෙදුවට පස්සේ දශම ගානක් එයි. මේක 11යි, මේක 11යි, මේක 13යි කියලා ගමු. එතකොට ලේසි වේදන ගානක් 11යි 13යි එතකොට 36ක් එනවා. 36 12න් එතකොට මධ්‍යයන්ය එනවා 12යි කියලා. 12යි කියලා. මධ්‍යයන්ය 20ක් ඝනකම 12යි නම් එකක් ඝනකම හොයන්න පුළුවන්. මේ 12 කියන එක කරා 20ෙන් බෙදලා.
හරිද? ඒතර 0.6යි කියලා අපිට ගන්න පුළුවන් සරලව. තේරුණානේ? ඔක්කොම තේරුණාද? තේරුම් නැත්තම් කියන්න මෙතනට එනකම්. තේරුණා නම් තේරුණා කියලා දාගෙන යන්න ඔක්කොම. ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්න කරන්න යන්නේ අපි. සම්පූර්ණ ප්‍රශ්න කරන්න යන්නේ. විශේෂ කරුණු ඉතින් අපි කියලා තියන්නේ. ඒතකොට ඒ ටිකත් හරි අපිට දැන් තියෙන්නේ ඔකේ ප්‍රශ්න ටික කරාම තමයි. හරිනේ. ඔතන චූටි ප්‍රශ්නයක් තියාගන්න මේක අමතර ප්‍රශ්නයක් විදිහට ලියාගන්න. ඕක සමහරට ප්‍රශ්නේදී අහුවේ. සමහරට මේ ප්‍රශ්න ලියාගන්න. माइक्रोमीटर स्क्रू आमाने माइक्रोमीटर स्क्रू आमाने माइक्रोमीटर स्क्रू आमाने माइक्रोमीटर स्क्रू आमाने दिदाल हिस වට 10ක් ගමන් කරන විට දිදාල හිස වට 10ක් ගමන් කරන විට ඉද්ද 5 මිලිමීටර් ගමන් කරයි. ඉද්ද 5 මිලිමීටර් ගමන් කරයි. එහි වට පරිමාණ කොටස් ගන්න 50ක්. එහි වට පරිමාණ කොටස් ගන්න 50ක්. එහි වට පරිමාණ කොටස් ගණන 50ක්. පළවෙනි කොටස අන්තරාලය සොයන්න. අන්තරාලය සොයන්න. දෙවෙනි එක කුඩාම මිනුම සොයන්න. කුඩාම මිනුම සොයන්න. ඉක්මනට මදලා chat එකට දාන්න. චූටි ප්‍රශ්නයක්. ඉක්මනින් හොඳයි.
අනිත් පැත්ත හදන්න ඕනේ. නදීෂ් හරි. හොඳයි. අචලා හරි. අවිෂ්කා අමෝද්‍යා කො ලෙට්නි හොඳයි. අමෝද්‍යා හරි. මදුෂිකා ශාන් කුඩා මිනිම හරි අන්තරාලය කීයද කියලා දාන්න. සමීර පැතුම් වැරදි. අන්තරාලය කියන්නේ වට එකක් යනකොට ඉද්ද ගමන් කරන දුර. වට 10ක් යනකොට මෙච්චර වට 10ක් යනකොට කීයද? වට 10ක් යනකොට දීලා තිබුණා 5 මිලිමීටර. එහෙනම් වට එකක් යනකොට 5 මිලිමීටර බෙදන් 10යි. ඒතර එනවා 0.5 මිලිමීටර. ඊට පස්සේ කුඩා මිනුම් කියන්නේ අන්තරාලය බෙදන්න වට පරිමාණ කොටස් ගන්න. අන්තරාලය දැන් හොයාගත්තා 0.5 මිලිමීටර. හරිනේ? තේරෙනවද? කොහොමද ගන්නෙ? වට 10ක් යනකොට කොච්චරක් එනවද? වට 10යි නම් ඉද්ද ගමන් කරන 5 මිලිමීටර. මට වැඩක් නැහැ වට 1යි ඕනි. වට 1කදී එහෙනම් 5 මිලිමීටර බෙදන්න 10යි 0.5 මිලිමීටර. මේක තමයි අන්තරාලය. වට 1කදී ගමන් කරන දුර තමයි අන්තරාලය කියන්නේ. අන්තරාලය. ඒතර කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම. අන්තරාලය කියන්නේ 0.5 මිලිමීටර බෙදීම වට පරිමාණ කොටස් ගන්න 50යි. ඒතර 0.01 මිලිමීටර. හොඳයි. හරිද? දැන් ඔන්න ඔයාලට තියෙනවා ප්‍රශ්නයක් 2004 ව ප්‍රශ්නේ. ඔය තියෙන ප්‍රශ්න තමයි 2004 ව ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. කියුට් එකේ පළවෙනි ගාන දාලා තියෙන 2004 ස්ට්‍රක්චර් සම්පූර්ණ ප්‍රශ්නේ. ස්ට්‍රක්චර් සම්පූර්ණ ප්‍රශ්නේ ලකුණු 10ක ප්‍රශ්නයක්. අපි දැන් පාස් පේපර් වල කරන්න පටන් ගෙන තියෙන්නේ ස්ට්‍රක්චර් එක. ඒක දැන් හදන්න. 14. හරිද? ඒක කරලා 8යි කාලට හැමෝම ලොග් වෙන්න. හරි 8යි කාලට එක්ක හැමෝම ලොග් වෙන්න ඉන්ටර්වල් එකත් ඔතනම ගන්න විනාඩි 5ක් විතර ඉන්ටර්වල් අරගෙන විනාඩි 10ක් විතර ප්‍රශ්න ලියන්න. 8යි කාලෙ වෙද්දී අපි පටන් ගන්නවා ඒක ඩිස්කස් කරන්න පටන් ගන්නවා. ඉන්ටර්වල් එක ලොකුවට ඕනේ නැහනේ. ඒකෙත් විනාඩි 5ක් විතර අරගෙන ඒක කරා. හරි? එහෙනම් මේ අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ ඒක සාකච්ඡා කරමු. හරි?